අද මේ සෞඛ්‍ය ඇත්තටම වයශීර්ෂය ආරම්භ කිරීමට පෙර මේ රටේ ඇත්තටම සෞඛ්‍යයට විශාල බලපානමක් කරන මේ ගෑස් ප්‍රශ්නය අද සාකච්ඡා කරා. මේ වගේ අද ඇත්තටම අද රටේ මේ වගේම අනිත් එක තමයි අපි දැන් කොවිඩ් වසංගතයකට මුහුණ දීලා යාන්තම් අපි හොඳ තත්වයකට රටේ ඒ තියුණ තත්වයට වඩා යම් සුබදායි තත්වයකට එන කාල පරිච්ඡේදය තමයි දැන් මේ වෙනකොට ඇත්තටම අපේ ජීවන වියදම් ඉතාමත්ම ඉහළ ගිහිල්ලා ඒ වගේ වෙනකොට ඒ වගේම මේ වැය ශීර්ෂ බැලුවාම වැය ශීර්ෂයේ වල තියෙන මුදල් කප්පාදු වෙලා තිබෙනවා. හරිනම් මේවා මුදල් වැඩි කරන්නට ඕනේ. මොකද මුදලේ අගය අද ඇති වෙනකම්ම අවපාත වෙලා තිබෙනවා. ඒ නිසා මුදල් වැඩි කිරීම කොස්සේ වුණත් මුදල් අඩු කිරීමක් තියෙනවා. ඒ නිසා අද සෞඛ්‍යයට බලන්න සෞඛ්‍යයට ගිය අවුරුද්දේ වෙන් කරපු මුදල ඇත්තටම මිලියන 301.3ක් බිලියන 301.3ක් වෙන් කරලා තියෙද්දි මේ අවුරුද්ද වෙනකොට ඒක එන අවුරුද්දට බිලියන 234.738කට අද කප්පාදු කරලා තිබෙනවා. ඒතකොට මම දන්නේ මේ තත්වයක් යටතේදී එන අවුරුද්ද වෙනකොට මේ රටේ ඇති වෙලා තියෙන සෞඛ්‍ය තත්වය. දැන් මේ සෞඛ්‍යයේ අද කොවිඩ් ප්‍රභේදය අද අපි නොයෙකුත් ප්‍රභේද වලට මුහුණ දීලා දැන් පස්වෙනි ප්‍රභේදය ඔමික්‍රොන් කියන ප්‍රභේදය දකුණු අප්‍රිකාව වුණු රටවල් හරහා අද බටහිර විශාල ව්‍යාප්තියක් ඇති වෙලා මේකේ තර්ජනයට අද ඇති වෙලා තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ නිකුත් කරා නිවේදනයක්. ඒකේ තියෙනවා ඔමික්‍රොන් poses very high global risk countries must prepare. මේකේ විශාල භයානක තත්වයක් ඇති වෙනවා අපේ රටවල් මේකට ලෑස්ති වෙන්න කියලා. එතකොට මේකේ කියනවා මේ ලෝක සෞඛ්‍ය සංවිධානය මේක ජාත්‍යන්තරව පැතිරීමට ඉඩ ඇති නිසා ගෝලීය අවදානමක් ඉතා ප්‍රබලයි. දෙවෙනි එක තමයි පෙර නොවිරු විකෘතීන් රැසක් තිබෙනවා. විකෘතීන් මං හිතන්නේ 32ක් පමණ මේකේ තිබෙනවායි කියලා වාර්තා වෙනවා. ඒ නිසා අපි කියනවා පළවෙනිම දේ මේ ගුවන් තොටුපොළ කළමනාකරණය කරන්න. අපි මුලින්ම කොවිඩ් එනකොටත් කිව්වා ගුවන් තොට කළමනාකරණය කරන්න. අපි මැලේරියාව දෙවනි වටේ ලංකාවට ඒම නැවැත්තුවේ ගුවන් තොටුපොළ කළමනාකරණයේ තියෙනවා. ඒකින්ද මේක දිවයින් රාජ්‍යයක් මේකට ඇතුල් වෙන්න පුළුවන් ගුවන් තොටුපොළෙන් ගුවන් තොටුපොළේ ඉතාමත්ම දැඩි කළමනාකරණයකට පත් කරොත් අපිට පුළුවන් ඔමික්‍රොන් ඇත්තරම මේ ප්‍රභේදයෙන් අපිට බේරෙන්න. මොකද මෙවැනි ප්‍රභේදයක් ලංකාවට ආවොත් අපි වගේ කුඩා දිවයිනකට අපිට ඔරොත්තු දෙන්නේ නැහැ. මේ වගේ එකට ගරු කතානායකතුමනි අපි කී දෙනෙක් ඉතුරු වෙයිද දන්නේ නැහැ. මේකේ තිබෙන භයානක තත්ත්වය අනුව. අනිත් එක තමයි අද එන්නත්කරණය. එන්නත්කරණය ඉතාමත්ම ප්‍රමාද වුණා. ප්‍රමාද වෙලා පටන් අරගත්තේ 2020 මැයි මාසෙ වෙනකොට අපේ විපක්ෂ නායකතුමා මම මේ පාර්ලිමේන්තුවේදී පැහැදිලිවම එදා හිටපු සෞඛ්‍ය ඇමතුමට කිව්වා මේක ඉක්මනටම ගේන්න ඉක්මනටම ඇනවුම් කරන්න මොකද අපි නැත්තම් පොලිමේ පිටිපස්සට යනවා. ඒක කරේ නෑ. ජනවාරි වෙනකන් හිටියා ඒක කරන්න. අනිත් රටවල් 2020 අගෝස්තු වෙනකන් අගෝස්තු වලදී ඇනවුම් කරනකොට ඒකෙන් උනේ අපි හුඟක් පිටිපස්සට ගිහිල්ලා අපි විශාල අර්බුදයකට මේ ఔෂධ ඇමතුමාට උනත් විශාල අර්බුදයකට මුහුණ දෙන්න සිදු වුණා. මේ තත්ත්වයටදී. දැන් මේ අනුව මරණ 14305ක් ඊයේ වෙනකොට වාර්තා වෙනවා. 5,62,520ක් මේ වෙනකොට ආසාදිත වෙලා තියෙනවා මේ කුඩා දිවයිනේ. එතකොට අපි නරකම රටවල් වලින් මේකේ තියෙන්නේ මේ වර්ල්ඩ් මීටර් එක මම ගත්තා. මේකේ තියෙන හැටියට ශ්‍රී ලංකාව තියෙන්නේ නරකම රටවල් ගත්තාම ඒකේ 58 වෙනි රට. 58 වෙනි රට. එතකොට මේකේ තියෙනවා රාජ්‍යයන් 224ක වාර්තා සම්පූර්ණ ඒකේ තියෙන විදිහට මේක අපි ඉතාමත්ම නරක තත්වයකට අද ඉන්නේ. ඒ වගේම අපි එන්නත්කරණය පිළිබඳ ගත්තත් නොයෙකුත් අය ප්‍රකාශ කරා අපි 10 ඇතුළත ඉන්නවා ජපානයට වඩා ඉහළින් ඉන්නවා. නමුත් මගේ ගාව තියෙනවා මේ වැක්සිනේෂන් ඒ කියන්නේ මේක පිළිබඳව වාර්තාව මේකේ අපි ඉන්නේ 39 වෙනි ස්ථානයේ. ජපානයේ ඇත්තටම 19 වෙනි ස්ථානයේ ඉන්නවා. අපි 39 වෙනි ස්ථානයේ තමයි අපි ඉන්නේ. මේක මම මේ ලේඛන දෙකම මම සභාගත කරනවා. එතකොට මේකට මොකද ප්‍රධානම වුණේ අපි මේවා ගන්නේ නැතුව මේ විද්‍යාව පැත්තක තියලා අවිද්‍යාත්මක ප්‍රශ්න ඉදිරියට පත් කරගෙන නොයෙකුත් තනිය ආවා.
ධම්මික පැණියාව, රිටිගල පැණියාව, සුදර්ශනී පැණියාව, මුට්ටි දැම්මා. දැන් මගේ ගාව තියෙනවා මේ ධම්මික පැණිය ගැන මේ රටේ මහාචාර්යවරු වෛද්‍ය විශේෂඥයෝ එක්කහුව වෙලා කරපු ඒ විශ්ලේෂණාත්මක මේක. මං හිතන්නේ කතානායකතුමාටත් ඇවිල්ලා පෙව්වා මේවා. මේකේ තියෙනවා මේ ශ්‍රී වීර භද්‍ර ප්‍රතිශක්ති ජීව පානය හෙවත් ධම්මික පැණිය පිළිබඳව. එතකොට මේක විශ්ලේෂණ කමිටුවේ වාඩි වුණේ කවුරුවක්වත් නෙවෙයි මහාචාර්ය ලලිත මෙන්ඩිස්, මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා, මහාචාර්ය නවරත්න බණ්ඩාර, මහාචාර්ය කාලිංග ටියුඩ සිල්ලා, මහාචාර්ය චාන්ද්‍රී ලියනගේ, වෛද්‍ය රනිල් අබේසිංහ, වෛද්‍ය SMS සමරකෝන්, වෛද්‍ය NDN ජයවර්ධන. දැන් මේකේ අන්තිමටම මේකේ මොකද්ද කියලා තියෙන්නේ මේක ගැන. මේකේ concluding remarks කියලා ගහලා තියෙනවා. In conclusion, Dhammika Paniya was a cunning device to ride Sinhala Buddhist nationalism in an effort to gain publicity through electronic media coverage and make quick money in the form of supplying the paniya as a miracle cure for the unfolding pandemic. In the process, perhaps cheating all parties concerned, including health authorities and political leadership. Antimata kiyanawa, why no action has been taken against him by the police or health authorities remains a puzzle at this stage. මේකත් මම සභාගත කරනවා මොකද මේක කට්ටියට බලා ගන්න. එතකොට මේ තත්ත්වය උඩ මොකද වුනේ? මේ අපේ රටේ විශාල මරණ සංඛ්‍යාවක් ඇති වුණා. මේ මරණ සංඛ්‍යාව කොහොමද? දැන් අපිට කියන්න බෑ මේ රටවල් වල අපි වගේ කුඩා රටකයි ඉන්දියාවයි මරණ ගත්තාම විශාල වෙනසක් තියෙනවා. නමුත් වැඩේ තියෙන්නේ අපි බලන්න ඕනේ මිලියනයකට කීයක් මැරුණාද? මිලියනයක් ජනගහනයට කීයක් නැද්ද? එම් බැලුවාම ලංකාවේ මිලියනකට 664 දෙනෙක් මිය ගියා. මාලදිවයිනේ අපේ ආසන් රාජ්‍යයේ මිලියනයකට 442යි. ඇෆ්ගනිස්තානයේ මිලියනයකට 182යි. බංග්ලාදේශයේ මිලියනයකට 160යි. පාකිස්තානයේ මිලියනයකට 126යි. ඉන්දියාවේ මිලියනයකට 334යි. මෙච්චර භයානක වුණේ ඉන්දියාවෙත් අපිට වඩා අඩුයි. ඇෆ්ගනිස්තානයේ පවා අපිට වඩා හොඳයි තත්ත්වය. එතකොට ඊට පස්සේ අපි අද බලමු අද ඇත්තටම මේ තත්ත්වයට එනකොට අපේ රටේ සෞඛ්‍ය තත්ත්වය මොකක්ද තිබුණේ? ගිය රජේ කාලේ. මොකද අපේ රටේ කට්ටිය අපේ සෞඛ්‍ය ගැන දිහා බලන්නේ එක එක දේශපාලන කණ්ණාඩි වලින්. මම අනිත් පැත්ත නම් ඒ පැත්තේ කට්ටියට මගේ සෞඛ්‍ය හොඳ නැහැ. මම මේ පැත්ත නම් ඔබතුමාගේ සෞඛ්‍ය මේ පැත්තේ අපිට හොඳ නැහැ. එහෙම නෙවෙයි. මම කියන්නේ ජාත්‍යන්තරව අපිට මොකද්ද තිබුණ පිළිගැනීම. මම කතා කරන්නම් එක්කෙනෙක් අපේ සෞඛ්‍ය වෙනුවෙන් විශේෂයෙන්ම මැලේරියා මර්ධනය සඳහා ඩොලර් බිලියන ගාණක් අවුරුද්දකට වියදම් කරන බිල් ගේට්ස් වැනි කෙනෙක්. මේ පිළිබඳව හොඳ හසල අවබෝධයක් තිබෙන Microsoft Corporation founder Bill Gates asked the Commonwealth to look to Sri Lanka to know what high quality primary health care meant. මේ කියන්නේ 2018 අප්‍රේල් 18 වෙනිදා. එතකොට මේ වගේම මේ පොදු රාජ්‍ය මණ්ඩලයේ අධ්‍යක්ෂක මහලේකම්තුමිය පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් එතුමිය මොකද කියන්නේ? එතුමිය කියන්නේ 71 වෙනි World Assembly එකේ 20 වෙනිදා මැයි 26. The Commonwealth Secretary General Heiress Patricia Scotland highlighted Sri Lanka as a shining example in health coverage for its population, which she said was extending the service delivered to near universal levels. She also appreciated Sri Lanka for the innovative and forward-looking approach. ඒ වගේම ග්‍රාෂා මිෂෙල් එල්ඩර්ස් යුනියන් එකේ සභාපතිතුමිය වශයෙන් අපේ මුළු ලෝකෙම ගෞරව කරන නෙල්සන් මැන්ඩෙලා මහත්මයාගේ භාර්යාව ඊට ඉස්සෙල්ලා ඇත්තටම ඇංගෝලා විමුක්ති සටන මෙහෙවපු සමෝරා මැෂල්ගේ භාර්යාව. එතුමියත් ඒ 71 වෙනි ලෝක සෞඛ්‍ය සංවිධානයේ රැස්වීමට ඇවිල්ලා කියන්නේ මොකද්ද? Sri Lanka has famously provided universal health care free, publicly financed healthcare to its entire population and as a result has achieved stunning successes in improving health outcomes. Its maternal mortality rate, for example, is lower than some states in the United States, which we all know has yet to achieve universal healthcare despite it being 15 times richer than Sri Lanka. If Sri Lanka can provide publicly financed healthcare to their people, why cannot their wealthier neighbors? මේම තමයි එදා එතුමිය කතා කරන්නේ. මේ වගේම අපේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ජෙනරාල්තුමා
ඩොක්ටර් ටෙඩ්රෝස් එතුමා 70වෙනි සංවත්සරයේ සමරන්න ලංකාවට ආපු වෙලාවේ එතුමාගෙන් ප්‍රශ්නයක් ඇහුවා මාධ්‍යවේදීන් මේ ලංකාවේ සෞඛ්‍ය තත්ත්වය ගැන. එතුමා මොකද කිව්වේ? Sri Lanka's health service is one of the best not only in Asia but in the world. WHO Director General Dr. Tedros said. Dr. Tedros had stated that the reason behind the high quality of Sri Lankan health service is because it's a freely available. Sri Lanka's political leadership gives a clear guidance to the Sri Lankan health services. මෙන්න මේ විදිහට තමයි එදා ප්‍රශංසා කරේ. ඒ වගේම බලන්න UNICEF සංවිධානය තමන්ගේ 2018 වාර්තාවේ පැහැදිලිව කියනවා මොකක්ද? ඒගොල්ලෝ කියනවා ඒකේ පිටුවේ 2018 වාර්තාවේ පළවෙනි තැන කියනවා in Kuwait and the United States of America, both high income countries, the newborn mortality rate is 4. This is only slightly better than lower middle income countries such as Sri Lanka, where the newborn mortality rate is 5. අපි ඒ හා සමානව ඇමරිකාවට සමානව අපි මේ රටේ මේ සෞඛ්‍ය තත්ත්වය ගෙනාවා. මේ තියෙන ලෝක බැංකුව වාර්තාව. ලෝක බැංකුව වාර්තාව කියන්නේ මොකක්ද? මේකේ තියෙන්නේ Sri Lanka's health system is pro-poor and except for the convenience factor, it does not appear to be the case that health service for the poor are poor health services. A claim sometimes voiced about other countries. A global study using benefit incidence analysis found Sri Lanka's government health system to be the second most pro-poor out of 66 countries studied. ජාත්‍යන්තර ස්ටඩි එකකින් මේව කරේ ලෝකයේ දෙවනි තැනට තියෙනවා නිදහස් සෞඛ්‍ය සේවයක් විදිහට අපේ රටේ තත්ත්වය. මේ තත්ත්වයකට අපි එදා මේ මුළු ඉතිහාසය පුරා ගෙනාපු ඒ සෞඛ්‍ය තත්ත්වය අපි ඉදිරියටම ගෙනාවා. ඊට පස්සේ දැන් අද තමුන්නාසලා දන්නවා මිනිහෙකුට ජීවත් වීමට අවශ්‍ය මූලිකම දේ තමයි ආහාර. ආහාර තමයි මූලිකම දේ. නමුත් ආහාරත් අද ඉතාමත්ම අමාරු තත්ත්වයකට අද ඇවිල්ලා තියෙනවා. මිනිසුන්ට 3 වේලක් කා ගන්න දරුවන්ට 3 වේලක් කන්න දෙන්න කියන අර්බුදය අද ගැලී තියෙනවා. ඊට පස්සේ දෙවැනි එක තමයි ඇත්තරම අවශ්‍ය ඖෂධ. ඒක තමයි බුදුරජාණන් වහන්සේත් කිව්වේ මේ සෞඛ්‍ය තමයි ඉතාමත්ම වැදගත් කියන එක. ආරෝග්‍ය පරමාලාභා. එහෙමයි කිව්වේ. එතකොට ඊළඟට ඖෂධ. එතකොට අද ආහාර වල මිල දිනෙන් දින වැඩි වෙනවා. ඖෂධ වල මිලත් දිනෙන් දින වැඩි වෙනවා. අපි ගෙනාවු මිල පාලන අද තියෙන්නේ ඒවා කොළ කෑලි වල විතරයි. නමුත් හැම තැනකම ගිහිල්ලා බැලුවොත් ඒ තත්ත්වය අත ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ඖෂධ රජයේ අඩු ගානේ රෝවල් වල ඖෂධ ටික තියෙනවා නම් පිට තියුණත් බැරි මනුස්සයට ඖෂධ ටික ගත හැකි. ඒකත් නැහැ ඇමතිතුමනි. ඒකේ තියෙන්නේ බලන්න ජීවිතාරක්ෂක ඖෂධ සහ අත්‍යවශ්‍ය ඖෂධ අද 27ක ලයිස්තුවක් තිබෙනවා. අද රජයේ රෝහල් වල නැහැ. විශේෂයෙන්ම ජීවිතාරක්ෂක ඖෂධය ඇන්ටිවෙනම් එක. දැන් කවුරු හරි සර්පෙක් ගහලා ගිහිල්ලා ගියොත් මැරෙනවා ඇරෙන්නට බෙහෙත් නැහැ රෝහල් වල. ඒ වගේම ඒඩ්ස් වලට තියෙන රෝග මේ ඖෂධ 5ක් නැහැ. පපුව අමාරුට දෙන එකක් නැහැ. ස්නායු රෝග වලට තියෙන 3ක් නැහැ. ඒ කියන්නේ නිින්ද නොයෑම මේ ඇන්සයිටි වලට එහෙම තියෙන ඒවා නැහැ අද. එතකොට චර්ම රෝග වලට ගාන ඔයින්ට්මන්ට් එකේ බේස් එක ඒ බේස් එක නැති වුණොත් ඒක ක්‍රීම් එකක්වත් පාවිච්චි කරන්න බෑ. අද ඒ බේස් එක නැහැ කින්ද ඒක ක්‍රීම් එකක්වත් පාවිච්චි කරන්න බෑ. එතකොට පිළිකා ඖෂධ 5ක්, මුත්‍රා රෝග වලට දෙන ඖෂධ 3ක්, ප්‍රතිවිෂ ඖෂධ 2ක්, නිර්වින්දක ඖෂධ 1ක්, ප්‍රතිජීවක ඖෂධ 2ක් වගේ මේවා මේ විදිහට තියෙනවා. දැන් මේ අතරේ මොකක්ද මේ අයවැය ලේඛනයෙන් ඖෂධ පිළිබඳව අරගෙන තිබෙන ක්‍රියාමාර්ගය? දැන් එන අවුරුද්දට. දැන් මේ අවුරුද්දේ ඇත්තටම මේ අවුරුද්දට වෙන් කළ තුන 2021ට සියලුම රෝහල් සඳහා ගුණාත්මක ඖෂධ නොමිලේ ලබා දීමට. කීයද? බිලියන 125.95. නමුත් මේක එන අවුරුද්දට කීයද දීලා තියෙන්නේ? බිලියන 65.375. ඒ කියන්නේ එකට එකක් අඩු කරලා එන අවුරුද්දේ ඖෂධ වල. ඒ විතරනේ ආයුර්වේදයටත් එහෙමයි සලකලා තියෙන්නේ. සියලුම ආයුර්වේද රෝහල් සඳහා ආයුර්වේද ඖෂධ ලබා දීම යටතේ. කීයද තියෙන්නේ? මේ 2021 දී
බිලියන 460ක් දීලා තියෙන එක ඒක අඩු කරලා තියෙනවා බිලියන 191කට. එතකොට කොහොමද මේ ඖෂධ දෙන්නේ? එතකොට කොහොමද මේ ඇමතිවරු මේ රෝහල් ගෙනියන්නේ? ඒක තමුන්නාස්සෙලා ඇත්තරම බලන්න කොහොමද මේක කරන්න කියන එක. අනිත් එක තමයි ඊට පස්සේ ඖෂධ මිල අඩු කිරීම ගැන. එදා බලන්න එදා ලෝක සෞඛ්‍ය සංවිධානය අපිට කොච්චර ප්‍රශංසා කරාද ඖෂධ මිල මේ විදිහට මේ අඩු කිරීම ගැන. ඔවුන් මොනවද එදා කිව්වේ ඒ පිළිබඳව. As a result, the government of Sri Lanka issued a notice by an extraordinary gazette on 21st October 2016, setting a ceiling for 48 medicinal products based on a pricing formula derived through a maximum retail price. These 48 products are considered essential in treating NCDs, non-communicable diseases, and other common ailments. These medicines should be sold below the recommended maximum retail price at all times. And contravening this is a punishable offence. The revised pricing policy is a major victory in safeguarding patients' rights to access affordable medicine in Sri Lanka. එහෙමයි කිව්වේ. මේ රෝගීන්ගේ විශාල අයිතියක් තමයි මේ ආරක්ෂා කරලා තියෙන්නේ. නමුත් අද බලන්න අද ඖෂධ නීතිගත සංස්ථාව අද තියෙනවා ණයවර පත්‍ර ඒ කියන්නේ LCs 64ක් විවෘත කරලා තිබෙනවා. එකක්වත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ලොකු බෑක්ලොග් එකක් තියෙනවා. ඒ නිසා ඉදිරියට මීටත් වඩා ඖෂධ හිඟයක් ඇති වෙන්නට පුළුවන්. මම දන්නේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හරියට මේ පිළිබඳව ඔබතුමාව දැනුවත් කරලා තිබෙනවාද කියලා. දැන් මේකේ බැලුවොත් අනිත් එක. මේකේ බැලුවොත් දැන් තමුන්නාස දන්නවා අපි ඒ කාලේ මේකේ දෙනවා කෘතිම ධනහිය දාන්න පෙට්‍රල් එක. එතකොට හිප් ජොයින්ට් එක. මේ ඔක්කොගෙම තියෙන්නේ කොහොමද අද? අද තියෙන්නේ රෝහල් වල තියෙන්නේ තොග 113යි. MSD එකේ 144යි. නමුත් මේවා ඉතාමත්ම මදි වෙනවා. මොකද ඒකේ මේකට අවශ්‍ය ප්‍රමාණයට වඩා ඉතාමත්ම සුළු ප්‍රමාණයක් තමයි මේකේ තිබෙන්නේ. මෙන්න මේක නිසා ඇත්තටම ඒ වගේම අක්ෂිකාච ගත්තොත් මේ වගේම තමයි ධනහියයි තුරටියයි දෙකටම මේ වගේ තත්ත්වයක් තියෙන්නේ. ධනහිස් මේවා කියන මාසයකට අවශ්‍යතාවය 437ක් තියෙනවා. නමුත් රෝහල් වල තියෙන්නේ 32යි. MSD එක එකක්වත් නැහැ. එතකොට අක්ෂිකාච බැලුවොත් අක්ෂිකාච මේ මගේ ගාව ඔක්කොම තිබෙනවා. මේ ටික මට මෙතනින් මේ MSD එකෙන්ම දීලා ඒකේ තියෙන අක්ෂිකාච බොහෝ මේ අක්ෂිකාච සයිසස් අද ඇත්තටම අක්ෂිකාච සයිසස් නැහැ. ඒ මොකද ඒ අක්ෂිකාච නැහැ. ඒවා ඒ ඇස්රෝහලෙත් අපි කතා කරාම කියනවා එදා වගේ නෙමෙයි අද හුඟක් අඩුවෙන් එන්නේ කියලා. එතකොට අපි එදා අක්ෂිකාචයක් රුපියල් 60000ට තිබුණ එක 16000ට අඩු කරලා දුන්නා වෙනද පොලේ. එතකොට මෙන්න මේ වගේ මේ විශාල ප්‍රශ්නයක් තිබෙනවාද මේ අක්ෂිකාචවල? මොකද මේකේ තියෙන්නේ 18D එකේ ඉඳලා 24.5D වෙනකන් තමයි වැඩියෙන් අක්ෂිකාච යන්නේ. ඒවා විශාල හිඟයක් තිබෙනවාද? ඒ වගේම ස්ටෙන්ස්, කාඩියක් ස්ටෙන්ස්. මේ කාඩියක් ස්ටෙන්ස් වල ඇතරම වැඩියෙන් යන්නේ 2.5 මිලිමීටර්. මෙන්න මේ කාඩියක් ස්ටෙන්ස් වල හිඟේ තියෙනවා. එතකොට නමුත් එදා අපි මේවා අපි නොමිලේ දෙන්න තීන්දුව කරගත්තාම අක්ෂිකාච සහ ස්ටෙන්ස් විශේෂයෙන්ම ස්ටෙන්ස් දුන්නට අපේ රටේ වෛද්‍යවරු අපේව ප්‍රශංසා කරේ නැහැ. නමුත් බ්‍රිතාන්‍ය වෛද්‍ය සංග්‍රහ බ්‍රිටිෂ් මෙඩිකල් ජර්නල් එක තමුන්නාසල අපි ශිෂ්‍යෝ කාලේ ඉඳලා කියවපු අපි ඉගෙන ගන්න කියවන බ්‍රිටිෂ් මෙඩිකල් ජර්නල් එක ලෝක ප්‍රසිද්ධ. ඒකේ 2018 මාර්තු වල ඒකේ එඩිටෝරියල් එක ලිව්වා tackling acute coronary syndrome in low income and middle income countries කියලා. ඒ එඩිටෝරියල් එකේ ලංකාව ගැන මේක තියෙන්නේ ඔක්කොම සම්පූර්ණයෙන්ම ප්‍රශංසා කළා. ඒකේ තියෙන thus we should applaud the decision of Sri Lankan Ministry of Health taken
after the survey to provide cardiac stents to hospitals with PCI facilities and to include troponin testing as a routine examination in state sector hospitals. It is also laudable to the recent introduction of state-operated ambulance service in some parts of Sri Lanka, which could lead to the reduction of the total ischemic time with further solutions of STEMI in hospital mortality. අපිට මෙහෙ ප්‍රශංසා නොකරට එහෙ බ්‍රිතාන්‍යයේ ඉන්න වෛද්‍යවරු ඒ විදිහට තමයි අපිව ප්‍රශංසා කරේ. ඒ වගේම දැන් සෞඛ්‍ය වාර්ෂික වාර්තාවේ ඇත්තටම 76 වෙනි පිටේ තිබෙනවා ඖෂධ ආයතන කාර්යසාධක දර්ශක පිළිබඳව 76 වෙනි මේකේ මම සෞඛ්‍ය ඇමතිවරයාට ස්තුතිවන්ත වෙනවා. කිසි ભેදයකින් තොරව තමුන්නාස් දාලා තියෙනවා. ඒකේ තියෙනවා 2017 විතරයි සංඛ්‍යා ලේඛන තියෙන්නේ. මූලික රෝහල් සහ ඊට ඉහළ රෝහල් වල අත්‍යවශ්‍ය ඖෂධ පැවතීම සාරා සමීක්ෂණ දත්ත NHSL ජාතික රෝහලේ 93ක් තියෙනවා. ටීචින් හොස්පිටල්ස් වල 94ක්. Provincial General Hospital 98ක්. District General Hospital 99ක්. Base Hospital 94ක්. ඒ කියන්නේ ඖෂධ වලින් 90කට වඩා හැම රෝහලේම තිබෙනවා. නමුත් අද මොකක්ද තත්ත්වය? අද ඖෂධ හැම තැනකම අද මේ ඖෂධ විශාල හිඟයක් තිබෙනවා. ඒක නිසා තමයි මම දැක්ක මේ සමාජ මාධ්‍යවල දාලා තියෙන මිනිස්සු ඉතාමත්ම මේ අසරණ තත්ත්වයකට පත් වෙලා තියෙනවා දුප්පත් මිනිස්සු. මේ බෙහෙත් තියෙනවා කිව්වට බෙහෙත් කෝ? බෙහෙත් හිඟයක් නැති බවත් රෝහල් වල බෙහෙත් ඇති පදන් තිබෙන බවත් බෙහෙත් සම්බන්ධයෙන් පත්කර සිටින ඇමතිවරයා මේ විට ප්‍රකාශ කරමින් සිටින නමුත් මගේ හදවත් රෝගයටත් පෙනහළු ආශ්‍රිත රෝගයටත් අත්‍යවශ්‍ය මෙම ඖෂධ කුරුණෑගල සහ නිකවැරටි රෝහල් වල නොමැති අතර එම ඖෂධ පුද්ගලික ෆාමසි වලින් මිලදී ගැනීමට සිදුව ඇත. ඒ සඳහා මාසයකට රුපියල් 11000ක පමණ මුදලක් වියදම් කිරීමට සිදුව ඇත. මෙන්න මේ විදිහට තමයි එයා ප්‍රතිචාර දක්වන්නේ. දැන් ඒකම ඇත්තටම ඔබතුමා කියලා තිබුණා මේකේ තමුන්නාංශගේ වාර්තාවේ 35 වෙනි පිටේ තමුන්නාංශය දක්වනවා ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් ඖෂධ මිලදී ගැනීම ක්‍රියාවලිය විධිමත් කරන ලද අතර 2020 අප්‍රේල් මාසයෙන් පසුව රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව විසින් කිසිදු හදිසි මිලදී ගැනීමක් සිදු කර නොමැති අතර කතරනායකතුමනි ගරු රාජසේනාරත්න මැතිතුමනි ඔබතුමා කිව්වා රෝහල් වල ඖෂධ හිඟයක් තියෙනවා MSD එකෙන්ම ලැබුණු වාර්තාව ඔබතුමා ළඟ තියෙනවා කියලා මම ඉල්ලා සිටින ඔබතුමාගෙන් ඒක සභාගත කරන්න කියලා. එතකොට මට පුළුවන් ඒක බලලා අවසට මට උත්තර දෙන්න පුළුවන්. මොකද ඔබතුමාට ලැබුණු සංඛ්‍යා ලේඛනයි මා ළඟ තියෙන ඒවායි පරස්පරයක් තියෙනවා සේනාධිපති මැතිතුමනි. එතකොට මේකේ තියෙනවා හදිසි මිලදී ගැනීම සිදු කර නොමැති අතර 2020 අප්‍රේල් මාසයේ ඉඳලා හදිසි මිලදී ගැනීම සඳහා විගණන විසඳුම්ද ලැබී නොමැත කියලා. මෙන්න බලන්න ඒ කතාව කොච්චර සත්‍යද අසත්‍යද මේ තමුන්නාසයට මේවා එවලා නැහැ දන්නේ නැහැ. දැන් මේ තියෙන්නේ 2021 මාර්තු 2 ප්‍රසම්පාදන විගණනයේ 2020 බෙවසිසුමාබ් ඉන්ජෙක්ෂන් 100 මිලිග්‍රෑම් 4 මිලිලීටර් ඖෂධයෙන් වයර්ස් 2561ක් මිලදී ගැනීම පිළිබඳ පරීක්ෂාව. මේක කෙලින්ම ගහලා දෙනවා LP/CPU. හරි? මේ හදිසි මිලදී ගැනීම කරලා ඒක වැරදි විදියට ගැනීම. ඒ කියන්නේ ඒකේ හදිසි මිලදී ගැනීම ගත්තාම ඒකේ NMR රෙජිස්ට්‍රේෂන් එක තියෙන එකට දුන්නාම ඒකේ අඩුම මිල තියෙන NMR රෙජිස්ට්‍රේෂන් දුන්නාම සභාපතිවරයා ඒක එහෙම බෑ NMR රෙජිස්ට්‍රේෂන් නැතුනට කමක් නැහැ කියලා ඊටත් වඩා අඩු එකට දීම පිළිබඳව විගණනයෙන් ප්‍රශ්න කරනවා. ඒක ලියලා තියෙන්නේ සභාපති රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව. මේ තියෙන්නේ දෙවෙනි එක. මේ තියෙන්නේ මොකක්ද? අර පත්තරෙත් ගියේ ඉන්දියාවෙන් ගෙන්නූ පිළිකා බෙහෙත තත්ත්වෙන් බාල එකක් කියලා මේ මව්බිම තමුන්නාසලාගේ මන්ත්‍රීතුමාගේ මේ එක. එතකොට මේකේ තියෙන්නේ මොනවද? මේකේ තියෙනවා මේක අන්තිමට මේ බෙහෙත ගෙනල්ලා තියෙනවා මේ කියන මේකෙදී ඇත්තටම ශ්‍රී ලංකා College of Oncologists මේගොල්ලෝ ලියනවා with reference to a letter dated on 11th August 20 regarding the above letter the Sri Lanka College of Oncology received a response from with our membership stating some concerns with this drug. මේක කියන්නේ Dr. Hilmi, consultant oncologist Candy.
එයා කියනවා මේක නිසා ඇතිවෙන දුර්විපාක. National Hospital Kandy have received the said drug few weeks back. This drug is given daily for 21 days and repeat in 28 days. Standard pack should contain 21 tablets. Here it is 30 tab pack. So it is wrong packaging and loss of 9 tablets every 21 days. මේ විදිහට දිගටම ඒක තියෙනවා. ඒ වගේම ඩොක්ටර් දමයන්ති පීරිස් එයාත් කියලා තියෙනවා මේ පැකේජින් එකයි මේකේ ඇතිවෙන අතුරු ආබාධ ගැන. මේක කෙරුවාම මොකද කරන්නේ? මේකේ ඇත්තටම මේක හදිසි මිල කැඳවීම කරාම මොකද වෙන්නේ? මේ හදිසි මිල කැඳවීම අපි ගන්නේ තියෙන ස්ටොක්ස් වලින්. පිටරටින් ගෙනල්ලා ගන්න බෑ. එතකොට තමන්ගේ ස්ටොක්ස් තියෙනවා නම් ඒකින්ද සාමාන්‍ය මිලට වඩා වැඩිවට ගෙවන්නනවා. එතකොට ඒ ටික ගණ්ඩාම අපි දින නියමයක් කරනවා දවස් 2-3යි දෙන්නේ. වහාම සප්ලයි කරන්න ඕනේ. ඒ සප්ලයි නොකරොත් සමහරු මේ බොරු කියලා ගෙනල්ලා දෙන්න හදනවා. එතකොට එහෙම මේ වුණාම අපි සර්චාර්ජ් එකක් දානවා. ඒක සාමාන්‍ය නීතිය. ඒක කාටවත් වෙනස් කරන්නට බෑ. නමුත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා එවනවා අධ්‍යක්ෂක MSD එකට. සාමාන්‍යයෙන් මේ වගේ ලියුම් ලියන්න බෑ සභාපතිවරයෙකුට MSD එකේ ඩිරෙක්ටර්ට. එයා ලියන්නේ මොකද? එයා ලියනවා මේකේ වහාම මේකට තියෙන සර්චාර්ජ් එක අයින් කරන්න කියලා. මේ තියෙන්නේ 29 ජූනි 2020. ඔබතුමා කිව්වට පස්සේ කාලේ. හරිද? මේව කරන්නේ කියලා. අන්තිමට MSD ඩිරෙක්ටර් කරන්න බෑ කියනවා. බෑ කිව්වා මොකද වෙන්නේ? DGHSට කතා කළා. DGHS ලව්වා ඕඩර් එකක් දෙනවා ඩිරෙක්ට් MSDට මේ සර්චාර්ජ් එක අඩු කරන්න. ඒතකොට සර්චාර්ජ් එක අඩු කරාම කාටද ලාභේ? ලාභේ තියෙන්නේ බිස්නස් කාර්යයට. එහෙම නැතුව ආණ්ඩුවට පාඩුයි. සර්චාර්ජ් එක අඩු කරාම. ඒතකොට අන්තිමට ලියනවා Director Medical Supplies, this has reference to this letter 15/10/20. Accordingly, we will not charge penalty for above mentioned supply as per DPC decision dated 8 December. Chaired by Dr. Prasanna Gunasekara. මෙන්න මෙහෙමයි මේ බලපෑම් කරන්නේ. මේ තියෙනවා තවත් LP. දැන් මේකත් LP. හරිද? ඔබතුමාට දන්නවල තියෙන වෙන දේවල්. මේ තියෙන්නේ අනිත් LP එක. මේ තියෙන්නේ මේක 2020 ජූනි 11. මේ තියෙන්නේ පර්චේස් ඕඩර් එක. මේ LP එකේ. ඒකේ ශ්‍රී ලංකන් රුපීස් මිලියන මිලියන 25343ක්. මිලියන 25යි 3,43,000 ගාණක්. ඒකක මේ LP ඕඩර් එක 2020 ජූනි. මේ තියෙන්නේ තවත් LP ඕඩර් එකකට ඔඩිට් ක්වරිය. මේක තියෙනවා සමාලෝචිත වර්ෂයේදී රේකී අමාත්‍යංශය යටතේ ඇති රජයේ රෝවල්ලා සෞඛ්‍ය ආයතන 35ක් විසින් පිරිවැය රුපියල් මිලියන 2219.15ක් වූ වෛද්‍ය සැපීම් දේශීය වෙළඳපොළින් මිලදී ගෙන තිබුණු නමුත් ඊට අදාළ අතිරේක පිරිවැය ගණනය කර හෝ අය කරගෙන නොතිබුණි. පේරාදීන ශික්ෂණ රෝහ හදිසි මිලදී ගැනීම යටතේ මිලදී ගෙන තිබුණ අයිටම් වල මිල සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපීම් අංශයෙන් එම අයිටම් මිලදී ගන්නා සාමාන්‍ය මිල සමග විචලනයේ 26% සිට 2016 දක්වා ඉහළ පරතරයක පවතිනි. වෛද්‍ය දැන් මේවට තමයි පෞගේ කාලේ ඔය වගේ කීපයක් අරගෙන තමයි අපිට පහර දුන්නේ. වෛද්‍ය සැපීම් අංශය විසින් රජයේ රෝහල් වෙත නිකුත් කර තිබුණු වෛද්‍ය සැපීම් වර්ෂයකට මේ පිරිවැය මිලියන 1,136.64කුත් නියෝග කළ අයිතම් වැඩිදුර පරීක්ෂණ සිදු කර භාවිතයෙන් හෝ නැවත භාවිතයට ගැනීමට නියෝග නිකුත් කිරීමට පෙර එම අයිතම නිරායසම කල්ලිකුත් වීමට ලක්වීම පිළිබඳවත් කියලා. මේ තියෙන්නේ එක ඔඩිට් ඉන්කුවරි එකක්. මේ තියෙන්නේ අනිත් ඔඩිට් ඉන්කුවරි එක. ඒක තියෙන්නේ ඒත් 2020 දෙසැම්බර් 31 වෙනි දින. මේක කළා තියෙන්නේ වෛද්‍ය සැපම අයිතම් 20850ක් අතරින් ඖෂධ වට්ටෝරු සමාලෝචන කමිටුව නිර්දේශ කර නොතිබුණු අයිතම සංඛ්‍යා 7303 කියලා මේ කියලා අන්තිමට කියන ඇනෝම් ඉදිරිපත් කළ පරිගණක පද්ධතිය තුළ වට්ටෝරු සමාලෝචන කමිටුවේ අනුමැතිය නොලැබෙනු අයිතම ලෙස දක්වා තිබුණු පිරිවැය රුපියල් මිලියන 285ක අයිතම 3ක් ඇතුළත අයිතම 7ක් 2020 වර්ෂයේ සඳහා වෛද්‍ය සැපීම් අංශය විසින් මිලදී ගෙන තිබුණේ. මේ තියෙන තවත් එකක්. වෛද්‍ය සැපීම් අංශය හා වෛද්‍ය සැපීම් අංශය වෙනුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් අවස්ථා 3කදී PCR කිට් එකක් සඳහා වෙළඳ පොලේ මිල රුපියල් 1,850ක් නොසලකා ඊට වැඩි ලන්සුවට PCR කිට් 328ක් මිලදී ගෙන තිබෙන සිදුවී තිබුණ මූල්‍යමය පාඩුව රුපියල් මිලියන 125යි. මේ තියෙන්නේ ඔක්කොම ඔඩිට් ක්වරිස්.
එතකොට නමුත් ඔබතුමා වාර්තාවේ කියනවා මෙහෙම මිලදී ගැනීම කරන්නේ නැහැ කියලා. ඒ මොකද මේ වගේම තත්ත්වයක් තිබුණා. මේ වගේම අර එවිගොන් කියන ඖෂධය කිසිම NMR එක ඒ කියන්නේ ඖෂධ අධිකාරියේ රෙජිස්ට්‍රේෂන් මොනවාක්වත් නැතුව සභාපතිවරයා ලංකාවට ගෙනාවා. දැන් අද ඒකට වෙනම ඔඩිට් රිකෝර් එකක් තියෙනවා. ඒ මුළු මුදල සභාපතිවරයාගේ පුද්ගලික ධනයෙන් සර්චාර්ජ් කරන්නට කියලා. දැන් එතකොට ඒකෙදි එතුමා මොනවද එව්වත් මේක අපේ ඇමතිතුමිය ඇවිල්ලා කිව්වා ඒක නිකන් හම්බුනේ ඒක ප්‍රධානයක් ජපානයෙන් ඒක තමයි. අදත් ඒකේ තියෙන ස්ටොක්ස් ටික ගන්න තියෙන SPC එකේ අලුත් බිල්ඩින් එකේ මෙතෙක් කල් තිබුණා SPC එකේ චෙයාමන්ගේ කාමරේ දැන් ඒක GM ගේ කාමරයට දාලා ඒක තාම හැමම තියෙනවා. එතකොට මෙන්න මේ වගේ මේ नायकතුමනි මට නිවැරදි කිරීමක් කරන්න ඉඩ සලසන්න ගරු රාජිත සේනාරත්න මැතිතුමනි ඔබතුමා කියපු ඖෂධය ඒක පරිත්‍යාගයක් ලෙස තමයි අපි ලබා ගත්තේ. නමුත් ඒක අපේ රටේ භාවිතා කරන්නේ නැති නිසා නැවත ඒ එවපු ජපානයටම යවන්න මේ වෙනකොට කටයුතු කරලා තියෙනවා. එහෙම ගබඩාවක් අපේ රටේ නැහැ කියලා මම සඳහන් කරන්න ඕන. එදා ඖෂධ මිල 48ක මිල අපි අඩු කරා. අඩු කරාම එතකොට ජනතාව ඒ වෙනකොට ඒ කර වෛද්‍ය විගණනයේ තියෙන වාර්තාව අනුව රුපියල් බිලියන 14කට වැඩි මුදලක් වියදම් කරා මේ රටේ මුළු මහත් ජනතාව අවුරුද්දකට ඖෂධ සඳහා. මේ මිල 48 අඩු කරාම ඒ කියන්නේ 1000 ගානක විතර මිල අඩු වුණා. බ්‍රෑන්ඩඩ් දේවල්. එතකොට ඒකේ රුපියල් බිලියන 14ක වියදම මේ රටේ ජනතාවට අඩු වුණා බිලියන 4000 ගාන බිලියන 4යි ගානකට. ඒ කියන්නේ බිලියන 900 ගානක් ලාභයක් ඇති වුණා මේ රටේ ජනතාවට. ඒ වගේම මේ අපේ රටේ ඉන්න ඒ ඒජන්තවරු නිෂ්පාදකයන්ට කිව්වා අපේ ලාභාංශය ඉතාමත් අඩු වෙලා තියෙනවා. ඒකින්ද අපිට ඕගොල්ලන්ගේත් ලාභාංශ අඩු කරලා දෙන්න කියලා එතෙන්දි මිල අඩු කරා. ඒ මිල අඩු කිරීම තුළ රටට අපිට ලාභ වුණා ඩොලර් වලින් ගත්තාම ලංකාවේ බිලියන 7ක රුපියල් බිලියන 7ක් ලාභ වුණා. තවත් ඖෂධ 22ක් ඊට පස්සේ දෙවනි වතාවේදී අපි අඩු කරා. ඒක පිළිකා ඖෂධ එක්ක. ඒකේ රාජ්‍යයට තියුණ ලාභය බිලියන 1.75 වසරකට. රුපියල් විශේෂම ට්‍රස්ට්සුමාබ් වගේ එකක් 2,80,000ට තියුණ එක තරඟකාරීත්වයට ගත්තාම 1,44,000 කිව්වා. එතකොට 1,44,000 කිව්වා මේ මට හිතෙති මගේ කොටස් තියෙන සමාගමේ කියලා. ඒ සමාගම ඒ ඖෂධයේ මිල 1,44,000 MRP ගැහුවා. ඒ කියන්නේ වැඩිම වියදම් කරන්න. ඒ කියන්නේ 2,80,000 අඩු වුණා 95,000. දැන් අද ඊටත් වඩා අඩුවට ඉන්දියාවෙන් ඒ පිළිකා ඖෂධ අවිලා තිනවා. අපි ඒ දොර ඇරියේ හින්දා තමයි ඒගොල්ලොත් එන්නේ. එතකොට මගට සම්බන්ධ නම් මම මොකටද මිල අඩු කරන්නේ? එතකොට මගේ ලාභාංශ ඔක්කොම අඩු වෙනවනේ. නමුත් අපි ඒව කවදාකවත් අපි අත ගැව්වේ නෑ. එදා NMR එකේ චෙයාමන් තමයි ඒ ඔක්කොම කළා අපිට ගෙනලා දුන්නේ. අපි කවදාකවත් එයාගෙට ඇහුවේ නෑ මේක මොකද අරක මොකද කියලා. ඒ වගේම ඊට පස්සේ අපි දේශීය නිෂ්පාදනය ආරම්භ කරා. දේශීය නිෂ්පාදනය ඉස්සෙල්ලම කරේ මොකද? රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතික සංස්ථාවේ ධාරිතාව බිලියන 2 ඉඳලා බිලියන 4 දක්වා අපි වැඩි කරා. දැන් අද ඔබතුමාට තව විනාඩි 5යි තියෙන්නේ. දේශීය කර්මාන්තශාලා 12ක් දැනට තියෙනවා. මට අන්තිම 12 වෙනි එකට නම් මට ආරාධනාවක් ආවා අපේ බැසිල් රාජපක්ෂ මැතිතුමත් සෞඛ්‍ය මැතිතුමත් මම සහභාගී වුණා. ඔවුන් විදේශිකයින් හින්දාද කොහෙද බය නැතුව මට ආරාධනා කරා. කළා අපි මේව කරා. මේක තුල දේශීය කර්මාන්ත ශාලා ඇත්තටම මේව කරාම මේකේ මිල ඉතාමත්ම කොච්චර අඩු වුණාද කියතොත් දැන් පිළිකා ඖෂධවල එහෙම 1 ලක්ෂ දැන් අනිත් එක ට්‍රස්ට්සුමාබ් අනිත් ඉන්ජෙක්ෂන් 94000 ගාන තියුණ එක 32390ට අඩු වුණා. එතකොට බෙවසිසුමාබ් එක 50400 35000ට අඩු වුණා. එතකොට රිට්සුමාබ් එක 117771 තියුණ එක 55000ට. මෙන්න මේ වගේ අඩු වුණේ. අඩු වුණා විතරක් නෙවෙයි දේශීය නිෂ්පාදකයෝ ආවම මේ අපි ගහපු මේ උපරිම මිලට ගහපු මිලත් එක්ක සංසන්දනය කරොත් ඊටත් වඩා අඩු තත්ත්වයකටපත් වුණා. දැන් බලන්න රුපියල් 318ට තියෙන සෙෆලික්සින් එක රුපියල් 131ට මේ දේශීය ව්‍යාපාරිකයෝ දෙන්නේ. එතකොට සිප්‍රොෆ්ලොක්සින් එක 10යි 22ට තියුණ එක 3.60ට දෙන්නේ. එතකොට ඒකේ 250 මිලිග්‍රෑම් එක 6.91ට තියෙන එක 1.90ට දෙන්නේ. එතකොට ඇසිත්‍රොමයිසින් 210ට තියුණ එක 85යි. ඒ කියන්නේ පාලන මිලටත් වඩා අඩුයි. මේ මගින් අපේ රජයට තව බිලියන 7ක මුදලක් අපිට අපේ රජයට ලාභ වුණා. ඒ විතරක් නෙවෙයි ඊට පස්සේ මම
2019 නොවැම්බර් 15 වෙනිදා තවත් අයිටම 55ක මිල පාලනය කරන්නට ගැසට් එක අත්සන් කරා අපේ ආණ්ඩුව පෙරළුණා. අදත් ඒක නෑ. ඇමතුමා පුළුවන් නම් මේක බලලා ඔබතුමාට මට වඩා හොඳට තේරෙන ඖෂධ පිළිබඳව මේක දිහා බලලා ඒ ක්‍රියාමාර්ග ගන්නේ කියලා Order, please. Deputy Speaker will take the chair now. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම කියාගෙන ආවේ ඖෂධ පිළිබඳව. දැන් මම කතා කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලික තේමාවල් දෙකක් තියෙනවා. එකක් UHC අනිත් එක NCD. Universal Health Care. සියල්ලට සෞඛ්‍ය. Health Care. අනිත් එක NCD Non Communicable Diseases. බෝ නොවන රෝග. මේ දෙක තමයි මූලිකම තේමාවන් දෙක මේ සඳහා අපි ක්‍රියාමාර්ග ගත්තා. අපි දුම්කොළ වලට බදු ගැහුවා. දුම්කොළවල CFTC ප්‍රඥප්තියේ 22න් 21ක් අපි ක්‍රියාත්මක කරා. එකයි බැරි වුණේ භාණ්ඩාගාරයේ විරෝධතාවයෙන් හින්දා තනි සිගරට්ටුව විකිරීම. අනිත් ඔක්කොම කරා. කරලා ඒක නිසා ඒ වගේම බදු ගැව්වා 90%ක්. දැන් අද කතා කරනවා අද මම දැක්ක මේ පත්තරේ තියෙනවා තමුන්නාසලා දාලා මේ බදු සූත්‍රයක් ගේනවායි කියලා. මොකටද බදු සූත්‍රයක් ගේන්නේ? බදු සූත්‍රයක් ඕනේ නැහැ. දුම්කොළ නිෂ්පාදන වලට බදු සූත්‍රයක්. අපි ගැව්වා 90%ක්. ලෝකේ තියෙන වැඩිම බද්ද. දැන් ඔය දුම්කොළ සමාගම වහනවයි කිව්වා 100%යි කියලා. වැහුවේ නැහනේ. ඉතින් එහෙනම් ඒ 90% එහෙමම ගහන්න. දැන් මේ සැරේ කරේ මොකද්ද? 2000 අපි එදා ගැහුවට පස්සේ අපි බදු සූත්‍රය ගත්තාම 2016 දී රුපියල් 50ට ගියා සිගරට් එක. 17 දී 55යි. 18 දී 60යි. 19 දී 65යි. ඊට පස්සේ 20 21 මුකුත් වෙනස් වුණේ නැහැ. ඇයි බදු ගැහුවෙත් නැහැ මොනවත් නැහැ. දැන් මේ සැරේ ආයෙ වැයෙන් කරේ මොකද්ද? රුපියල් 5ක් ගැහුවා. රුපියල් 5ක් මිල වැඩි කරන්නේ සමාගම්. ආණ්ඩුව නෙවෙයි. ආණ්ඩුව කරන්න ඕනේ බදු වැඩි කරන්න. එතකොට ඒගොල්ලෝ මිල වැඩි කරගන්නේ. එච්චරයි කරන්න තියෙන්නේ. ඒක නිසා තමයි අපි කියන්නේ ප්‍රතිශතයක් ගන්න 90%ක්. මොකද අද මේ කරපු එකෙන් වෙන්නේ රජයට ලාභය තියෙන 7%යි. කොම්පැනිට ලාභය 10%යි. මෙන්න මේකයි. දැන් ඒ නිසා 90%ක ඒ විදිහටම මේව කරන්නයි කියලා මම කියනවා. මොකද අද අපිට විශාල වශයෙන් අපිට ඉස්තුති කරා ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොමාරි ඒ අවුරුද්දේ මට දුම්කොළ විරෝධී WHO සම්මානයත් මට ලබා දුන්නා මේ කරපු ක්‍රියාමාර්ගයට. ඒ වගේම අපි මේකෙන් කියන්නේ පිළිකාව නවත්තන්න මේව කරේ දුම්කොළ පැණිබීම කොකාකෝලා පෙප්සි සමාගම් ඇතුළු. ඒ පැණිබීම වලට අපි ගැහුවා. පළවෙනි එක සිග්නල් සිස්ටම් එක ආවා. දෙවෙනි එක ආවා ග්‍රෑම් 50යි. ග්‍රෑම් මේකට 750 ගාන ගැහුවා. ගැහුවේ මුළු සීනි වලටම. එතකොට ඒගොල්ලෝ මුල් වටේදී අපි සිග්නල් සිස්ටම් එක පටන් ගත්තාම ඒගොල්ලන්ගේ සීනි ප්‍රමාණය 10%කින් කොකාකෝලා අඩු කරගත්තා. ඒක කොච්චර ලොකු දෙයක්ද? 10%කින්. මොකද රතු එකේ ඉඳලා කහයකට එන්නේ. ඊට පස්සේ අපි මේකේ බද්ද ගැහුවාම ඒගොල්ලන් හරි දියන. එතකොට ඒගොල්ලෝ මේ කරේ මොකද්ද? ඒ 750ට ගහපු බද්ද අද මේ ආණ්ඩුව 730කට අඩු කරා. කා වෙනුවෙන්ද මේ වැඩ කරන්නේ? 730කට අඩු කරා විතරක් නෙවෙයි ග්‍රෑම් 6කට බදු ගෙවන්න ඕනෙත් නැති විදියකට මේව කරා. එතකොට සමාගමටද අද දියවැඩියාව අපි හදවනවා. හදවලා අපි බිලියන ගණන් වියදම් කරනවා. මෙන්න මේකයි තත්ත්වය. ඒ නිසා මට තව වෙලා නැහැ කතා කිරීමට. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමා ඇතුළු සීල දෙනාටම ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි.